අයිබලම හැමෝටම සුබ සන්ධ්‍යාවක් ඔබතුමාලට මම වැහෙනවා ඇති කියලා හිතනවා. පටන් ගමුද වැඩ? ඔව් ඔයාලට මම එනවලු. හරි. අපි එමුනම් අන්තිම දවසේ අපි හම්බුනේ බ්‍රහස්පතින්දා අන්තිම දවසේ අපි කතා කරමින් වැඩක් පටන් ගත්ත අලුත් වැඩක් මොකක්ද අනුපාත කොටස. ඒ යටතේ අපි කතා කරා මොකක්ද අනුපාතයක් කියන්නේ සහ කෙසේද අනුපාතයක් ලියාගන්නේ කියලා. අනුපාත හොයාගන්නේ කොහොමද? ඒත් එක්කම අනුපාතයක් ලියාගන්නේ කොහොමද? ඒත් එක්කම දෙන ලද අනුපාතයක් සරල කරගන්නේ කොහොමද? සහ අන්තිමටම මම හිතන්නේ මම තුල්‍ය අනුපාතයක් කතා කරා. කොහොමද තුල්‍ය අනුපාතයක් හදාගන්නේ කියලා. එහෙම නේද ළමයි? එතනින් තමයි අපි වැඩි අවසන් කරේ. ඒ යටතේ ඔයගලන්ට 21.1 අභ්‍යාස මාලාව කරන්න කිව්වා. මම හිතන්නේ ගණන් 5ක්ද කොහෙද? 21.1. මම හරියද මගේ මතකය 21.1 ගණන් 5ක්ද කොහෙද කරන්න කිව්වා. ඔව්. හරි අපි කට්ටිය කොහමද ඉන්නවා ඇති කියලා හිතනවා. හොඳයි. අද පොඩ්ඩක් මේ අඩුයි වගේ. හොඳයි. ගණන් 6ක් කරන්න කිව්වලු. හරි. මම බලන්නම් ඉන්නන වැඩ ටික එතනට වෙනකම් කොච්චර දුරට අපේ ළමයි සාර්ථකද කරගෙන තියෙනවද කියලා. උත්සාහ කරන්නේ කොහොම හරි අද මේ පාඩම අවසන් කරගන්න. හරිද? තාම මම හිතන්නේ මට බ්‍රහස්පතින්ද වීඩියෝ එක දාගන්න හම්බුනේ නැහැ. බ්‍රහස්පතින්ද හිටපු නැති කට්ටියට මම අද රාත්‍රියේ හෝ හෙට රාත්‍රියේදී මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නම්. මේ දවස්වල ඩේටා ප්‍රශ්නයක් ඒ නිසා හරි අමාරුවෙන් තමයි අප්ලෝඩ් වෙන්නේ. ඒ කියන්නේ සෑහෙන වෙලාවක් යනවා. ඒ නිසා මම මේක පොඩ්ඩක් නතර කරා. කොහොම හරි ඊළඟ සතියේ පටන් ගන්න කලින් මම වීඩියෝ එක දාන්නම්. අද ඒකත් ගිය බ්‍රහස්පතින්ද කරපු එක. හරිද? ඉන්න බැරි වෙච්ච කට්ටියට බ්‍රහස්පතින්ද මොනවද කරේ කියලා බලන්න. හරි? හරියට දවස බලලා වීඩියෝ එක බලන්න ගන්න ඕගලන්ට පුළුවන් එතකොට. හරි? ආරම්භ කරන්නම් 21.1 අභ්‍යාස මාලාවේ හෝම්වර්ක් එක බලන එක. හරි? ගැටලුවක් නැතුව ඇති. අපේ ළමයි ටික කරලා ඇති. අච්චු පොත ළඟට තියාගන්න. හරි? ඇවිදින්න යන්න එපා. හරිද? එක එක જાති කන්න යන්න එපා මේ වෙලාවේ. හරිද? වෙන වැඩ ඔක්කොම අමතක කරලා හරි ඊළඟට ওই බටන් එක ඔබ නැහැටි ඕකේ ඇතුලේ තියෙන ගැජමැටික්ස් බලන්න නැහැටි ෆෝන් එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න නැහැටි ඒ ඔක්කොම නවත්තන්න දැන්. හරිද? අවධානය තියාගන්න මොනවද දැන් කරන්නේ මේක ටිකක් කලබලකාරී පාඩමක්. හොඳින් අහගන්න ඒ නිසා. හරිද? වෙන බාහිර වැඩ ඔක්කොම නවත්තන්න. හරි. මුලින්ම 21.1 පළවෙනි ගැටලුව. පහත දැක්වෙන වගන්ති වලින් අනුපාතයක් දැක්වෙන. මම ඔයගලන්ට කිව්වා හරි පොඩ නැවත මතක් කරන්නම් මොකක්ද මම අනුපාතයක් කියලා කිව්වේ කියලා. අනුපාතයක් කියලා කිව්වේ මොකක්ද? එකම ඒකකයකින් දක්වා ඇති ප්‍රමාණයන් කිහිපයක් අතර තියෙන සංඛ්‍යා සම්බන්ධයක්. සරලව කිව්වොත් සංඛ්‍යා සම්බන්ධය. හරි සංඛ්‍යා සම්බන්ධය තමයි අනුපාතයක් කියලා කිව්වේ. අපේ ළමයි වීඩියෝස් ඕෆ් කරගන්නකො හොඳ ළමයි වගේ. තම තමන්ගේ කැමරා ඕෆ් කරගන්නකො. ඔක්කොම අල්ලා. ශරීත්. හරි මම කැමති ඔක්කොම අල්ලා එක විදිහකට කරනවා. හරි නැත්නම් අවදාන දැන් ගොඩකට යනවා හැමෝගෙම. හරි එහෙනම් අනුපාතයක් කියලා කිව්වේ මොකක්ද? එකම ඒකකයක් සහිත සංඛ්‍යා සම්බන්ධතා අපි කියනවා අනුපාතයක් කියලා. විශේෂ කාරණේ එකම ඒකකයක් තියෙන්න ඕනේ. ඒකක අසමාන නම් අපිට ඒක සමාන කරගන්න සිද්ධ වෙනවා. සමහරක් විට ඒකක සමාන වෙන්නෙම නැත්නම් අපිට අනුපාතයක් විදිහට ඒක ගලප ගන්න විදියක් නැත්නම් අනුපාතයක් වෙන්නේ නැහැ. අනුපාතයක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඒකක සමාන වෙන්න ඕනේ. ඒක ඔළුවේ තියෙන්න ඕනේ. හරිද? එහෙමනම් පළවෙනි ප්‍රශ්න. කිරිතේ සෑදීමට පිටි තේ හැඳි 3කට සීනි තේ හැඳි 2ක් යෙදිය යුතුය. අනුපාතයක් විදිහට ලියන්න පුළුවනිද බැරිද? පළවෙනි එක ඒ වගන්තිය තෝරගන්න පුළුවන්ද බැරිද? ඒ වගන්තිය තෝරා ගන්න පුළුවන්. මොකද දෙන්නගෙම ඒක දැන් ප්‍රමාණ දෙකක් තියෙනවා. එකක් තමයි පිටි අනික තමයි සීනි. පිටි තියෙන්නේ තේ හැඳි වලින් සීනි තියෙන්නේ තේ හැඳි වලින්. ඒකක සමානයි. මොකක්ද? ඒකක තේ හැඳි වලින් තමයි දීලා තියෙන්නේ. ප්‍රමාණය මැනලා තියෙන්නේ තේ හැඳි වලින්. තේ හැඳි වලින්. ඒ නිසා අපිට පුළුවන් කියන්නේ මේක අනුපාතයක් විදිහට ලියන්න පුළුවන් කියලා. එහෙනම් පළවෙනි ප්‍රකාශය රෝමාංක 1 අනුපාතයක් ලෙස දැක්විය හැකිය. අනුපාතයක් ලෙස දැක්විය හැකිය.
පළවෙනි ප්‍රකාශය අනුපාතයක් විදිහට එහෙමනම් දැක්විය හැකියි. ඕගොල්ලෝ එහෙම ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගැළපෙන වගන්ති වල අංක විතරක් දාලා තියෙනවා නම් ඒත් ඉතින් කමක් නැහැ. ඔන්න මම අනුපාතයක් ලෙස දැක්විය හැක කියලා ලියුවා. රෝමංක 2 සරත්ට වඩා සුනිල් උසයි. ඒක මොකද හිතන්නේ? ඒක ගන්න බැහැලු. ඔව්. ඒක ගන්න බැරි. අංක විතරක් දැම්මම කමක් නැහැ ගැළපෙන. අනුපාතයක් විදිහට ඒක දැක්විය නොහැක. ඇයි? ප්‍රමාණ දෙකක් දීලා නැත. අනුපාතයක් නම් සංඛ්‍යා සම්බන්ධයක් දෙන්න ඕනේ. ඔතන කියන්නේ වැඩි කියලා. කොපමණක්ද මොකුද්ද සංඛ්‍යාත්මක සම්බන්ධයක් නැහැ. එහෙනම් අනුපාතයක් ලෙස ලිවිය නොහැක. අනුපාතයක් ලෙස දැක්විය නොහැක. ඒක ගන්න බෑ අපිට එතකොට. මොකද සංඛ්‍යා සම්බන්ධයක් ඒක ඇතුලේ නැහැ. සංඛ්‍යාත්මක සම්බන්ධයක් තියෙනවා. සංඛ්‍යා සම්බන්ධයක් තිබ්බොත් විතරයි අනු ලකුණ දාලා, ඒ කියන්නේ දෙතිත දාලා අපිට අනුපාතයක් විතර ලියන්න පුළුවන් වෙන්නේ. හරිද? රෝමංක 3 ඍජුකෝණාශ්‍රාකාර ඉඩමේ පාලල මීටර 80ක්ද දිග මීටර 117ක්ද වෙයි. මොකද හිතන්නේ? ඒක අනුපාතයක් විතර ලියන්න පුළුවන්. ඇයි? ඒකක සමාන ප්‍රමාණ දෙකක් දීලා තියෙනවා. සංඛ්‍යා සම්බන්ධයක් දීලා තියෙනවා. එහෙනම් අනුපාතයක් ලෙස ලිවිය හැක. අනුපාතයක් ලෙස දැක්විය හැක. ඒක ගන්න පුළුවන්. ඒක අපිට ගන්න පුළුවන්. රෝමංක 4 කේක් සෑදීමේදී පිටි ග්‍රෑම් 500ට සීනි ග්‍රෑම් 250. ඔය කතාවත් අවුලක් නෑනේ. දෙකම සමාන ඒකක වලින් ප්‍රමාණාත්මක සම්බන්ධයක් තියලා එහෙනම් අනුපාතයක් ලෙස ලිවිය හැක. ඒකත් අනුපාතයක් ලෙස ලිවිය හැක. එහෙම නැත්නම් දැක්විය හැක. රෝමංක 5 ගණිතය විෂයට මලිදුට වඩා රවි ලකුණු ලබා ගත්තේය. ඒකෙදි අපිට සංඛ්‍යා සම්බන්ධයක් මොකද දීලා තියෙනවද? වැඩි කියන එක නම් දීලා. නමුත් සංඛ්‍යා සම්බන්ධයක් දීලා නැහැ. එහෙනම් අනුපාතයක් විදියට අනුපාතයක් ලෙස දැක්විය නොහැක. අනුපාතයක් ලෙස දැක්විය නොහැක. එහෙමනම් දක්වන්න පුළුවන් ඒවා තියෙනවා 1යි 2යි 3ක් දක්වන්න බැරි දෙකක් තියෙනවා. හරිද බලන්න උතට වෙනකන් හරි. ගොඩක් කට්ටිය ඒ ටික හරි. උශීර හරි. හොඳයි. විනුති හරි. ගංගුලි වැඩේ හරි. රාජපක්ෂ වැඩේ හරි. හොඳයි. ලිසාර ඔන්න පළවෙනි කාරණේ අනුපාත විදියට දක්වන්න පුළුවන් ඒවා ටිකක් බැරි ඒවා ටිකක්. හොඳයි. ගොඩක් කට්ටියට වැඩේ පැහැදිලි ඇති. හොඳයි. විනාක්ෂි වැඩේ හරි. ඊළඟට ප්‍රශ්නාංක 2 පහත එකක අනුපාතයේ කියවන ආකාරයේද ඒවායේ පදද ලියන්න. එහෙනම් මේක අනුපාතයේ කියවන ආකාරය වෙන්නේ මොනවද? කොහොමද අපි මේක කියවන ආකාරය? පළවෙනි එක 1/2. මේකේ තියෙන පද වෙන්නේ 1 හා 2 කියන එක. වෙන වෙනම කමා දාලා 1,2 කියලා ලියුණා නම් හරි. හොඳයි. ගංගුලි ඔයා කිව්ව කාරණේ හරි. දෙතිත ප්‍රකාශ කරන්නේ කොයි ආකාරයෙන්ද? අණු කියන ලකුණ තුලින්. හරි. එහෙනම් මේක කියවමු 1/2. පළවෙනි එක 1/2. දෙවෙනි කාරණේ 2/3. 2/3. තුන්වෙනි එක 10/8. 10/8. ඊළඟ එක 8/7. 8/7. ඊළඟ එක 9/13. චූටි වැඩක් නේ. මහ ලොකු දෙයක් නෙවෙයිනේ. දෙතිත වෙනුවට අනු ලකුණ දාලා ලියුවච්චා. හරිනේ. අනුපාතයක් කියවන විදිය. දෙතිත අදහස් කරන්නේ අනු කියන එක. ඊළඟට පහත දැක්වෙන එකක අනුපාතයේ සංකේතය. ඒ කියන්නේ ඉලක්කම් භාවිතා කරලා ලියන්න කියලායි කියන්නේ. ප්‍රශ්නක 2. නෙවෙයි 3. ප්‍රශ්නක 3. රෝමාංක 1 1/3. 1/3. 1/3. හරි. කලින් ප්‍රශ්නේදී පදේ කියලා කියන්නේ දී ඇති සංඛ්‍යාවලට. දී ඇති සංඛ්‍යාව. එතකොට 1/2 කියන එකේ පදය වෙන්නේ 1 හා 2. 2/3 කියන එකේ පද වෙන්නේ 2 හා 3. අර ඉලක්කම් වලටම තමයි උතනදී පද කියලා අදහස් කරන්නේ. ඒක කමා දාලා ලියුවා නම් හරි. පළවෙනි එකේ 1,2 කියන එක. 1 හා 2. අනිකේ 2 හා 3. අනිකේ 10 හා 8.
අන්නේ විදිහට. පද කියන්නේ උතනදී අදහස් කරන්නේ ඒ දීලා තියෙන සංඛ්‍යාත්මක අගයන් මොනවද කියන එක. හරි නේද දැන්? හරි. ප්‍රශ්නාංක 3 එහෙමනම් 1.3 ඔන්න රෝමාංක 1. රෝමාංක 2 නෑ. ඔව් 2.7. 2.7. රෝමාංක 3 එහෙමනම් 3.15. 3.15. अंक 4 8.1. अंक 5 1.1. මෙන්න මේ විදිහට. හරි නේද? හොඳයි. අර්බුදයක් නැත. හොඳයි. ඔන්න ප්‍රශ්නාංක 3. මේකට ඇයි හරි. ඔව්. හොඳයි. ගාමිණි වැඩේ හරි. හොඳයි. විනාක්ෂි වැඩේ හරි. ඊට පස්සේ ඔන්න ප්‍රශ්නාංක 4. ප්‍රශ්නාංක 4. මල්ලි ළඟ වෙරළු ගෙඩි 5ක්ද නංගි ළඟ වෙරළු ගෙඩි 7ක්ද ඇත. එහෙමනම් ප්‍රශ්නේ ඇවිත් මොකක්ද? මල්ලි ළඟ වෙරළු ගෙඩි 5ක්ද නංගි ළඟ වෙරළු ගෙඩි 7ක්ද ඇත. මල්ලි සහ නංගි ළඟ ඇති වෙරළු අතර අනුපාතය. එහෙමනම් මල්ලි ගාව ගෙඩි 5යි නංගි ගාව ගෙඩි 7යි. එහෙනම් 5.7. ඔච්චරයි ලියන්න තියෙන්නේ. 5.7. චූටි වැඩක් නේ. සංඛ්‍යා සම්බන්ධය විතරයි. ඒකක ලියන්නවත් මුකුත්ම කරන්න එපා. හරිද? අපිට තියෙන්නේ සංඛ්‍යා සම්බන්ධය ලියන්න විතරයි. වෙන මුකුත් කරන්න දෙයක් නැහැ. හරිද? රෝමාංක 5 ප්‍රශ්නාංක 5 ඇපල් ගෙඩියක ස්කන්ධය ග්‍රෑම් 200ක්ද දොඩම් ගෙඩියක ස්කන්ධය ග්‍රෑම් 200ක්ද වේ. එහෙනම් ඇපල් ගෙඩියක් සහ දොඩම් ගෙඩියක් අතර ඉතින් ග්‍රෑම් 200යි එකක් අනික ග්‍රෑම් 200ම තමයි. එහෙමනම් 200 හරිනේ. හොඳයි. දෙවින වැඩේ හරි. යසස්මි හරි. අරිත හොඳයි. විනුති වැඩේ කරගෙන තියෙනවා. දුල්මි හරි. රනුෂ් හොඳයි. වැඩේ සාර්ථකයි. රාජපක්ෂ වැඩේ හරි. සඳරු සමාධි හරි. මිතුලි හොඳයි. කුමාර වැඩ ටික කරලා තියෙනවා. බිනුලි හොඳයි. මෙනුක පෙරේරා හොඳයි. ලිසාර වැඩේ හරි. හොඳයි. සඳරු ශශිලු ඉන්නවද? ශශිලු නෑ වගේ මට පේනවා. මෙනුක ඩයස් හොඳයි. අසරයිල් හොඳයි. දැන් ඊට පස්සේ එහෙමනම් ප්‍රශ්නාංක 6 ඍජුකෝණාශ්‍රාකාර ඉඩමක දිග මීටර 75යි. දිග ඇවිල්ලා මීටර 75යි. පළල ඇවිල්ලා මීටර 37යි. එහෙනම් දිග හා පළල අතර අනුපාතය. ඒකක සමානයි කරදරයක් නැහැ. එහෙමනම් 75/37යි. 75/37යි. හරි නේද බලන්නකෝ. ඔව්. අපිට සරල කරන්න කියලා නැති නිසා මුකුත් කරන්න ඕනේ නැත. ඒ නිසා මෙහෙම තිබ්බට කමක් නැත. සරල කරන්න කිව්වොත් තමයි අපි සරල කරන්න යන්නේ. හරි. ඔන්න ඔතනට වෙනකන් ඔයාලට මම කරන්න කිව්වා පළවෙනි අභ්‍යාසය. ඊට පස්සේ මම යනවා 21.2. ඒකෙත් මම ගණන් ටික කරන්න කිව්වා. ඔව් නේද? හරි. මෙතනට වෙනකන් අඩුපාඩු තියෙනවා නම් කට්ටිය හදා ගන්න. නෑ, ඉවන්නේ වැරදි නේ. ගැටලුවක් නැත. හැබැයි දෙවෙනි එක නම් බෙදා ගන්න බෑ. මේක විතරක් බෙදා ගන්න පුළුවන්. දෙන්නවම 200ෙන් බෙදන්න පුළුවන් ඕන. හරි ගෙවිදු හරි. හොඳයි. අනුකි හොඳයි. හරි. එතනින් පස්සේ එහෙමනම් යනම් දෙවෙනි අභ්‍යාසය. හරි. මේක හොඳයි. ආකාශ් හොඳයි වැඩේ එහෙමනම්. අපි යනවා බලන්න 21.2ට. 21.2ට. ඒකේ බලමුකෝ මොකද්ද කරන්න කියන්නේ කියලා. හරි 21.2 පහත දැක්වෙන එක එක අනුපාතයට තුල්‍ය අනුපාතයක් බැගින් ලියන්න තියෙනවා.
තුල්්‍ය අනුපාතයක් කරන්න. ඉතින් මම ඔයාලට එදා කියලා දුන්නා මේක තුල්්‍ය අනුපාතයක් බවට පත් කරන්න නම් අපි අර භාග පාඩමේදී කතා කරපු විදිහටම කොහොමද තුල්්‍ය අනුපාත හදන්නේ? දී ඇති අනුපාතයේ ඇති සංඛ්‍යා සියල්ල එකම සංඛ්‍යාවකින් අපිට පුළුවන් ගුණ කරගන්න. එකම සංඛ්‍යාවකින් ගුණ කරගන්න පුළුවන්. හැබැයි අනුපාතයේ තියෙන පද සියල්ලම එකම අගයකින් ගුණ වෙන්න ඕන. එහෙම නැත්නම් අනුපාතයේ ඇති පද සියල්ලම එකම ගානකින් බෙදන්නත් පුළුවන්. එකම අගයකින් ගුණ කිරීම හෝ එකම අගයකින් බෙදීම. ඒක තමයි අනුපාතයක් කරන්න ඕන විදිය. හරිද? තුල්්‍ය අනුපාතයක් හදා ගන්න ඕන විදිය. එක ගුණ කරන්න පුළුවන්, එක බෙදන්න පුළුවන්. Tamanට කැමති අගය. හැබැයි අනුපාතය තුළ තියෙන පද සියල්ලම වෙන්න ඕන. හරි. 21.2 පළවෙනි ගැටලුව. එහෙමනම් 2/7 තුල්්‍ය අනුපාතයක් බවට පත් කරන්න අපිට කැමති අගයකින් ගුණ කරගන්න පුළුවන්. එක 2කින් ගුණ කරන්න පුළුවන්. එක 3කින් ගුණ කරන්න පුළුවන් ඕනම අගයකින්. මම 2කින් ගුණ කරොත් 4/14 පුළුවනි මේක කියන්න. ඔන්න මම 2කින් ගුණ කරා. එහෙම නැත්නම් කෙනෙක්ට පුළුවන් ඕක 3කින් ගුණ කරගන්න. එහෙනම් 2 3කින් ගුණ කරොත් 6යි. 7 3කින් ගුණ කරොත් 21යි. තව කැමති නම් කෙනෙක්ට ඕනම් 5න් ඕනම් 5න් ඕනම් 10න් ඕනම් 10න් එක ගැටලුවක් නැහැ. කැමති ගණනකින් ගුණ කරගන්න පුළුවන්. 10/3 නෑ. ඔව් 10/30. ඒක අපිට තුල්්‍ය අනුපාතයක් කරගන්න පුළුවන්. ඕනම් මේක 2කින් ගුණ කරලා. එහෙනම් 10 2කින් ගුණ කරොත් 20යි, 30 2කින් ගුණ කරොත් 60යි. එහෙම නැත්නම් කෙනෙක්ට පුළුවන් මේක දෙන්නවම 10න් බෙදන්න. 10 10න් බෙදුවොත් 1යි. 30 10න් බෙදුවොත් 3යි. අන්න එහෙම ගන්නත් පුළුවන්. කෙනෙක්ට ඕන 4න් ගුණ කරන්න, 5න් ගුණ කරන්න, කැමති අගයක් හදා ගන්න පුළුවන්. රෝමංක 3 50/45. එහෙනම් මේකට තුල්්‍ය වෙන අනුපාත හදන්න. අනුපාතයේ අගයන් දෙකම 2කින් ගුණ කරන්න පුළුවන්. ඒවනම් 100/90. ඕනනම් මේ දෙන්නවම 5න් බෙදන්නත් පුළුවන්. එහෙනම් 50 10න් 5න් බෙදුවොත් 10යි 45 5න් බෙදුවොත් 9යි. මෙන්න මේ විදිහ. හරි එකම ගානකින් ගුණ කිරීම හෝ එකම ගානකින් බෙදීම. හැබැයි අනුපාතයේ ඇති සංඛ්‍යා සියල්ලම ඒ විදිහට කරන්න ඕනේ. නැත්නම් ගන්න බෑ උත්තරේ. හරිද? ප්‍රශ්න අංක 2 එහෙමනම් පහද සඳහන් අනුපාත අන්න සරලම ආකාරයට ගේනවා. හතලිය 70. මේක සරලම අනුපාතයක් බවට පත් කරන්න නම් අපිට පුළුවන් මේ දෙන්නවම 10න් බෙදන්න. ඒ කියන්නේ එක බිංදුව ගානේ කපන්න. 40 10න් බෙදුවොත් 4යි. 70 10න් බෙදුවොත් ඒ අනුව වෙනවා 4/7ක්. රෝමාංක 2 30/35. 30/35. 30/35. මේ දෙන්නවම බෙදන්න පුළුවන් චක්‍රයක් කියලා දෙන්නකො කවුරු හරි. විමානයේ මොකද චක්‍රය? විමානයේ කියනවා පස්සර චක්‍රේ පුළුවන් කියලා. ඔව් සඳරුණන් කියන්නේ වෙන කතාවක් වගේ මම හිතන්නේ. මේක 5න් බෙදුවොත් 30 5න් බෙදුවොත් 6යි. 35 5න් බෙදුවොත් 7යි. මෙන්න සරලම අනුපාතය මොකක්ද එහෙමනම් 6/7. රෝමාංක 3 56/21. 56/21. මට චක්‍රයක් කියලා දෙන්නකෝ බලන්න රෝමාංක 3ට අදාළව ගලප ගන්න පුළුවන්. හතරක් චක්‍රය. ඔව්. එහෙනම් 56 7න් බෙදුවොත් 8යි. 21 7න් බෙදුවොත් 3යි. හරි එහෙමනම් 8/3යි. හරි නේද මම? 8/3යි. 56ට 7 ගොඩවල් 8යි 21ට 7 ගොඩවල් 3යි. හරි. රෝමාංක 4 63/45. මොකෝ කියන්නේ ළමයි අපිට මේක ගැන 63/45 මොකෙන්ද බෙදන්න පුළුවන්. හොඳයි.
හිමන්නේ කියනවා අපිට 9 වරක් චක්‍රයෙන් කියලා. යසස්මිය අපිට කියනවා 6 වරක් චක්‍රයෙන් කියලා. 6 වරක් චක්‍රයෙන් බෙදන්න බෑනේ. පබසි කියනවා 9 වරක් චක්‍රයෙන්ද ගෙවිඳු මොකද හිතන්නේ? නුලංගිත් කියනවා 9 වරක් චක්‍රයෙන්, මිනුකඩයස් කියනවා 3 වරක් චක්‍රයෙන් කියලා. ඊට වඩා ලොකු චක්‍රයක් තියෙනවද බලන්න. ඔව්. 9 වරක් චක්‍රය තමයි එහෙමනම් ගැලපෙන්නේ. ඔව්. එහෙනම් 63 9න් බෙදුවොත් 9 වරක් 7යි. 45 9න් බෙදුවොත් 9 වරක් 5යි. එහෙනම් 7 අණු කීයද? අන්න 5යි. 7 අණු කීයද? අන්න 5යි උත්තරය. හරි. ඊළඟ කාරණේ රෝමාංක 5 60 අණු 150. 60 අණු 150. එහෙමනම් අපි මේක ගත්තොත් 60 අණු 150. දෙන්නවම බෙදන්න පුළුවන් සංඛ්‍යාවක්. ඔව්. ගොඩක් කට්ටිය මට කියනවා 10න් කියලා. හරි. 10න් බෙදුවොත් දෙපැත්තම 10න් බෙදුනොත් 60 10න් බෙදද්දි 6යි. 150 10න් බෙදද්දි 15යි. හැබැයි අපේ ළමයි හොඳට කල්පනා කරොත් මේක තව දුරටත් බෙදන්න පුළුවන් නේද? ඔව්. මේක තව දුරටත් බෙදන්න පුළුවන් කමක් තියෙනවා. 6 අණු 15 කියන එක තව දුරටත් බෙදන්න පුළුවන්. ආපහු බෙදන්න පුළුවන් චක්‍රයක් කියනවා ගඟුලි අපිට 3 වරක් චක්‍රයෙන් බෙදන්න පුළුවන්. ඔව්. එහෙනම් 3 වරක් චක්‍රයෙන් බෙදමු. එහෙම දැන් මේ තැන්වලදී තව දුරටත් බෙදන්න පුළුවන් කමක් තිබ්බොත් ආපහු බෙදමු අපි. එහෙනම් 6 3ෙන් බෙදුවොත් 2යි 15 3ෙන් බෙදුවොත් අන්න 5යි. එහෙනම් පිළිතුර මොකද්ද? 2 අණු 5. 2 අණු 5. හරිනේ. ඊළඟ එක රෝමාංක 6 10 අණු 500. 10 අණු 500. මේකත් කලින් වගේමයි හිතමුකෝ අපිට බිංදු තියෙන හින්දා 10න් බෙදන්න. එහෙනම් 10 10න් බෙදුවොත් 1යි 500 10න් බෙදුවොත් 1 බිංදුවයි කැපෙන්නේ. එහෙනම් 1 අණු 50. තවදුරටත් සරල කරන්න විදියක් නම් ඕක නෑ. ඔන්න ප්‍රශ්නාංක 1 සහ ප්‍රශ්නාංක 2. අඩුපාඩු තියෙනවා නම් අපේ කට්ටිය අංක 1 සහ අංක 2 හරි ගස්ස ගන්න මනුකඩයස් මම හිතනවා දැන් වැඩේ පැහැදිලි ඇති කියලා. මොකක්ද මේ කියන අනුපාතයක් තුල්‍ය අනුපාතයක් බවට පත් කරද්දී මොකද්ද කරන්න කියන එක. ඒත් එක්ක මේක සරල කරගන්නේ කොහොමද කියන එක. ඔනිති වැඩේ හරි. හොඳයි. රනුස් වැඩේ හරි. හොඳයි. ගොඩක් කට්ටිය වැඩේ සාර්ථකයි. බෝලිත හරිනේ. මෙනුක පෙරේරා හරිනේ. තීර්ෂ වැඩි ටික කරලා ඇති කියලා මම හිතනවා. හරි. විතර වැඩේ හරි. කෙවින් වැඩේ හරිනේ. හරි. ඊළඟට අපි එහෙමනම් බලමු ප්‍රශ්නාංක 3ට එහෙමනම් මොන පළවෙනි එක තුල අනුපාත කිරීමත් දෙවෙනි එක අනුපාත සරලම ආකාරයෙන් ගෙන්න යන විදිය. හරිද? ප්‍රශ්නාංක 3 ඍජුකෝණාශ්‍රයක දිග සෙන්ටිමීටර් 15ක් හා පළල සෙන්ටිමීටර් 10ක් වෙනවලු. දිග හා පළල අතර සරලම අනුපාතයක් අහනවලු. ඔව්. දිග හා පළල අතර අනුපාතයේ සරලම ආකාරය. එහෙනම් ප්‍රශ්නාංක 3 දිග වෙන්නේ කොච්චරක්ද මීටර සෙන්ටිමීටර 15ක් පළල වෙන්නේ සෙන්ටිමීටර 10ක්. එහෙනම් අනුපාතය වෙන්නේ මොකක්ද? 15 අණු 10. 15 අණු 10. හැබැයි දැන් අපි මේක සරල කරන්න ඕනේ. ඔව්. යසස්මි කියනවා මේක සරලව කරන්න පුළුවන්ලු. පස්තරක් චක්‍රයෙන් බෙදලා. පස්තරක් චක්‍රයෙන් බෙදලා. එහෙනම් මේක පස්තරක් චක්‍රයෙන් බෙදුවොත් 15ට 5 ගොඩවල් 3යි 10ට 5 ගොඩවල් ළමයි කීයද? අන්න 2යි. එහෙනම් කට්ටිය මොකද්ද පිළිතුර? 3 අණු 2. හොඳයි. ජයසුන්දර කියනවා ඒක තමයි උත්තරේ කියලා. හොඳයි. 3 අණු 2. ප්‍රශ්නාංක 4 ප්‍රාථමික පාසලක ශිෂ්‍යයෝ 96ක්ද ශිෂ්‍යාවෝ 112ක්ද සිටිති. ශිෂ්‍යයන් සහ ශිෂ්‍යාවන් අතර එන ශිෂ්‍යයන් ඉන්නේ 96ක්
ශිෂ්‍යාවෝ ඉන්න 112. ඔය එහෙමනම් මොකක්ද අනුපාතය? 96 90 112. එහෙනම් ළමයි මේක සරලම අනුපාතයක් බවට පත් කරන්න. චක්‍රයක් කියලා දෙන්නකෝ බලන්න. ඔව් චක්‍රය වෙන්නේ මොකක්ද? 96ක් බෙදන්න පුළුවන් 112ක් බෙදන්න පුළුවන් චක්‍රයක්. දෙවරක් චක්‍රයට වඩා ලොකු චක්‍රයක් නැද්ද? හොඳයි. පබ්බසේ අදහසක් දෙනවා. හොඳයි. අපිට ඉතින් සරලම කරගෙන යන්න පුළුවන්. හරි. මුලින්ම ගොඩක් අයගේ අදහස් තියෙනවා 8 වරක් චක්‍රය. එහෙනම් 8ෙන් බෙදුවොත් 96ට 8 ගොඩවල් අපිට එවි 12ක්. 112ට 8 ගොඩවල් අපිට එවි 14ක්. ඒ අනුව කෙනෙක්ගේ අදහසක් ඔන්න 8 වරක් චක්‍රයෙන් බෙදාගත්තා. හැබැයි මේ ආපු උත්තරේ දිහා හොඳට ඔයගොල්ලෝ බැලුවොත්, ඔය ආපු උත්තරේ දිහා ඔයගොල්ලෝ හොඳට බැලුවොත් ආපහු ඕක සරල කරන්න බැරි. ආපහු ඕක සරල කරන්න බැරිද? අන්න පුළුවන්. පුළුවන්කමක් තියෙනවා නම් නොකර ඉන්න බෑ. අනිවාර්යෙන් කරන්න ඕනේ. එහෙනම් 12 දෙකෙන් බෙදුවොත් 6යි. 14 දෙකෙන් බෙදුවොත් 7යි. මෙතනින් එහාට නම් තවදුරටත් කරන්න මොකුත් චක්‍රයක් පේන්නේ නැහැ අපිට. එහෙනම් උත්තරේ මොකක්ද? 6/7යි. බලන්න අඩුපාඩු වෙලා ඇති ඒකට නම් 6/7. කොහොමද හරි. අනිති හරි. ඒක නම් අපේ ළමයි ගොඩක් අඩුපාඩු කරගෙන වගේ. ඒක නම් හරියන්නේ මේ සම්බ ප්‍රතිශතය ගොඩක් අඩුයි. ගොඩක් කටිය 12/14 නවත්තලා ඇති. ඒ මොනොත් ඒක වැරදි. හොඳයි. පවසි එකපාරේ එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. හොඳයි. එතුලේ හරි. විනුති වැඩේ හරි. හරි. සම්ජ අර්බුදයක් නැත. බෝලිත හරි. අනුකි හොඳයි. දැන් යනවා පස්වෙනි ගැටලුවට. ප්‍රශ්න අංක 5. ප්‍රශ්න අංක 5 ඔන්න කියනවා කොඩිවැලක රතු පාට කොඩි 13යි නිල් පාට කොඩි 8ක් තියෙනවලු. එහෙමනම් අනුපාතය 12/98යි. මෙනුක පෙරේරා මොකද හිතන්නේ අපිට මේක සරල කරන්න චක්‍රයක් තියෙවිද? ඔව්. මොකද හිතන්නේ? හරි මම 4 වෙනි ගාන වෙනකම් විතරයිලු කරන්න කිව්වේ. හරි මම මිනිත්තු දෙකක් දෙන්නම් ටක් ගාලා 5 6ක් කරමුකෝ. හරි මම කරන්න කිව්වේ 4ට වෙනකම් විතරයි. ඔව්. හරි මම පොඩ්ඩක් මිනිත්තු දෙක. හරි අපි බලමු ප්‍රශ්න 5 සහ 6. 5 අපිට කියන්නේ කොඩි වේලක රතු පාට කොඩි 12යි නිල් පාට කොඩි 8ක් තියෙනවලු. රතු පාට හා නිල් පාට කොඩි ගණන අතර අනුපාතය සරලම ආකාරයෙන් දක්වන්නලු. රතු පාට හා නිල් පාට කොඩි ගණන අතර. එහෙනම් රතු 12යි නිල් 8යි. සරල කරන්න චක්‍රයක් හිතමු අපි බලන්න. මොකද සරල කරන්න චක්‍රේ? හතරවරක් චක්‍රයෙන් පුළුවන් 12ට හතරවරක් 3යි 8ට හතරවරක් 2යි. එහෙනම් ඔන්න සරලම අනුපාතය ළමයි අපි ගත්ත 3/2 කියලා. ඒක පැහැදිලිනේ. අනික ගත්තොත් අවසාන කාරණේ අපිට කියනවා 6/15 අනුපාතය සහ 14/35 අනුපාතය යන එක් අනුපාතයේ සරලම ආකාරයෙන් ලියන්න. එහෙනම් 6/15 කියන එක සරල කරමු. ඒත් එක්කම අපි 14/35 කියන එකත් සරල කරමු. ඔය කියන අනුපාතයත් සරල කරමු. හරි. එහෙනම් මේක සරල කරොත් චක්‍රයක් කියන්නකෝ බලන්න. 6/15 සරල කරන්න පුළුවන් චක්‍රයක් තුන්වරක් චක්‍රයෙන්. හොඳයි. තුන්වරක් 2යි. 15ට තුන්වරක් ඔන්න 5යි. එහෙනම් මොකක්ද සරල මාංගාලේ? 2/5යි. මේක සරල කරනවා නම් මට චක්‍රයක් කියලා දෙන්නකෝ. මේක චක්‍රයක් කියලා දෙන්නකෝ. හතරක් චක්‍රයෙන්. එහෙනම් 4ක් 2යි 35ට 4ක් 5යි. එහෙනම් එතනින් එන්නේ මොකද ළමයි? 2/5ම තමයි නේද? මේකම නේද මෙතනත් එන්නේ. ඒකේ අදහස මේ දෙන්න මොන අනුපාත දෙකක් කියන එකද? එව නිසා මේවා තුල්‍ය අනුපාත වේ. අනුපාත සමානයි. තුල්‍ය අනුපාත වේ. මේ කියන අනුපාත දෙක එහෙමනම් අනිවාර්යෙන් මොකද වෙන්නේ? තුල්‍ය අනුපාත වෙනවා. හරි. සඳරු හරි ගස්ස ගන්න. එහෙමනම් අපේ කට්ටිය අඩුපාඩුවක් තියෙනවා නම් උතන්ට වෙනකම්. හරි. පාඩමට අදාළ අවසාන මාතෘකාව වෙනවා නම් අනුපාතික
අනුපාතික. අනුපාතික. අවසාන අනුමානිකාව අනුපාතික. අපි එතකොට මෙච්චර වෙලා කරේ මොනවාද? ඒත් කරේ ඕකම නේද? අපි මෙච්චර වෙලා දැන් මේ මොහොත දක්වාම කරේ ඕකද? වෙනත් කියන එක නෙවෙයි කියලා. අපි මොකද්ද එතකොට මෙච්චර වෙලා කරේ? හොඳයි. සඳරු කියන අපි කරේ මොකද්ද කියලා. අපි මෙච්චර වෙලා කරේ මොකක්ද? අනුපාත. දැන් එතකොට මේ අනුපාතික ඔය වෙනස් වචනයන් බලමු මොකක්ද මේකෙන් අදහස් කරන්නේ කියලා. දැන් අනුපාත තුලින් අදහස් කරේ එකම ඒකකයක් සහිත සංඛ්‍යා සම්බන්ධතා අපි කියනවා අනුපාත කියලා. එකම ඒකකයක් සහිත සම්බන්ධතා. දැන් හැබැයි කියන්න හදන්නේ මොකක්ද? මම එදා පොඩ්ඩක් පැහැදිලි කරා ඔක ගැන. එකම ඒකකයක් රහිත. ඒ කියන්නේ එකම ඒකකයක් නැති නමුත් සංඛ්‍යා සම්බන්ධයක් තියෙන ප්‍රමාණ අතර තියෙන සම්බන්ධතා. ඒව තමයි අපි කියන්නේ මොකක් කියලාද? අනුපාතික කිය. අරව අනුපාත මේවා මොකක්ද? අනුපාතික. දැන් උදාහරණයක් පිටි කිලෝ එකකට කේක් එකක් හදද්දී නිකමට හිතන්න කේක් මිශ්‍රණයක් හදද්දී පිටි කිලෝ එකකට අපි එකතු කරනවලු බිත්තර 6ක්. මම දන්නේ නැහැ කොච්චරක් එකතු කරනවද කියලා. මම නිකන් කිව්වේ. පිටි කිලෝ එකකට බිත්තර 6ක් දානවා කියලා හිතන්නකෝ. එතකොට පිටි කිලෝ වලින් තියෙනවා බිත්තර 6ක් කියලා තියෙනවා. එතකොට ඔය ඒකක සමානද? අපිට සමාන කරගන්න කුමන හෝ හැකියාවක් තියෙනවද? බැහැ. ඇයි? පිටි කිලෝ වලින් තියෙන්නේ බිත්තර තියෙන්නේ ගෙඩි. ගෙඩි 6ක් තියෙනවා බිත්තර. එතකොට සමානද ඒකක? ඒකක සමාන නෙවෙයි. හැබැයි සංඛ්‍යා සම්බන්ධයක් නැද්ද? සංඛ්‍යා සම්බන්ධයක් තියෙනවා 1 හා 6. සංඛ්‍යා සම්බන්ධයක් තියෙනවා. හැබැයි ඒවා අනුපාත වෙන්නේ නැහැ. එහෙමනම් ඒවා මොකක් වෙනවද? අනුපාතික වෙනවා. හරිද? හිතන්නකෝ මෙහෙම පෙට්‍රල් ලීටර් එකකින් වාහනයකට යන්න පුළුවන්ලු කිලෝමීටර 20ක්. පෙට්‍රල් ලීටර් එකකින් වාහනයකට යන්න පුළුවන්ලු පෙට්‍රල් ලීටර් එකකින් වාහනයකට ධාවනය කරන්න පුළුවන්ලු කිලෝමීටර 20ක්. එහෙනම් මම ඔයාලගෙන් අහනවා පෙට්‍රල් ලීටර් දෙකකින් වාහනයකට කොච්චර දුර යන්න පුළුවන්ද කියලා. ලීටර් එකකින් යන්න පුළුවන් කිලෝමීටර 20 නම් මම අහනවා ඔයගලගෙන් ලීටර් දෙකකින් කොච්චරක් යන්න පුළුවන්ද කියලා. හරි උත්තරයක් තියෙනවා අපේ කට්ටියට. හොඳයි. 1 ලීටරයකින් යන්න පුළුවන් කිලෝමීටර 20 නම් කිලෝමීටර දෙකකින් අපිට යන්න පුළුවන් දුර කොච්චරද? මේ ලීටර් දෙකකින් යන්න පුළුවන් කිලෝමීටර ප්‍රමාණය වෙන්නේ කොච්චරද? කිලෝමීටර 40ක්. ඒ වගේ දෙකුනේ. එතකොට සංඛ්‍යා සම්බන්ධයක් තියෙනවා. මොකද ඔයගොල්ලෝ කියන්නේ? අනුපාතයක්ද අනුපාතිකයක්ද? පෙට්‍රල් ලීටර් ප්‍රමාණයයි දුරයි. අනුපාතද අනුපාතිකද? හිතන විදියට. දුල්මි මොකද හිතන්නේ දුල්මි? පෙට්‍රල් ලීටර් එකක් සහ දුර කිලෝමීටර 20ක්. ඒවා අනුපාතික. මොකද පෙට්‍රල් ගහන්නේ අපි ලීටර් වලින්. දුර මනින්නේ අපි කිලෝමීටර වලින්. ඒතර ඒකක සමානද? එකක් ලීටර් වලින් අනික කිලෝමීටර වලින්. සමානද? නැහැ. එහෙනම් ඒකක සමාන කරගන්න විදියකුත් නැහැ. එහෙමනම් අනිවාර්යෙන් ඒවා මොකක් වෙන්න ඕනෙමද? අනුපාතික වෙන්නම ඕන. ඒවා ඇවිල්ලා අනුපාතික වෙන්න ඕන. එහෙමනම් මෙන්න මේ විදියට වෙනස් ඒකක සමාන නැති වෙනස් ඒකක වලින් යුතු ප්‍රමාණයන් අතර තියෙන සංඛ්‍යා සම්බන්ධය අපි කියනවා මොකක් කියලාද? අනුපාතිකයක්. අනුපාතවලදී කිව්වේ මොකක්ද? එකම ඒකකයක් සහිත. දැන් පැටලෙන්න බෑ ඕක. හරිද? තව වචනයක් තියෙනවා ළමයි. අපි දන්නවා මුදල් වර්ග පිළිබඳව. දැන් ලංකාවේ භාවිතා කරන මුදල් වර්ගය මොකක්ද? ඔයගොල්ලෝ දන්නවද ලංකාවේ භාවිතා කරන මුදල් වර්ගය මොකක්ද කියලා? ඩොලර්ද? ස්ටර්ලින් පවුන්ඩ්ද මොනවාද? ලංකාවේ පාවිච්චි කරන්නේ හොඳයි. ඔක්කොම වල ගන්න. රුපියල් තමයි ලංකාවේ පාවිච්චි කරන්නේ. ඒතකොට ළමයි ඉන්දියාවේ පාවිච්චි කරන මුදල් එකකේ කවුරු හරි දන්නවද? ඉන්දියාවේ ළඟම තියෙන රට ඉන්දියාවනේ. ඒතකොට ඉන්දියාව පාවිච්චි කරන මුදල් එකකේ මොකක්ද? ඔව්. ඒකේ ඩොලර් වලින්. එහෙමද? නෑ. ඉන්දියාවේ මොකද පාවිච්චි කරන මුදල් එකකේ? මේවා සාමාන්‍ය දැනීම මේවා ගණන් නෙවෙයි ඉතින්. හරිද? ඔව්. මේ ඇවිල්ලා ලංකාවේ. ඔයගොල්ලෝ කිව්වා ලංකාවේ රුපියල්නේ. හරි. ඉන්දියාවේ. අන්න හරි. ඉන්දියාවේ පාවිච්චි කරන්නේ රුපියල් තමයි.
ඒ කියන්නේ ලංකාවේ තියෙන සල්ලි ටිකම ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ කොලේ අපේ කොලේ වගේද? නැහැ. ඒගොල්ලන්ගේ කොලේ වෙනස්. හැබැයි නම නම් රුපියල් තමයි. අපි පාවිච්චි කරන්නේ ශ්‍රී ලංකානු රුපියල්. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ඉන්දියානු රුපියල්. ඒක තමයි වෙනස්. පාකිස්තානේ පාකිස්තාන. ඒ විදිහට රටකින් රටකට ඒක වෙනස් වෙනවා. දැන් ඇමරිකාව ගත්තොත් ඇමරිකානු රුපියල්ද? නෑ ඇමරිකාවේ මිනිස්සු රුපියල් පාවිච්චි කරන්නේ නෑ. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ මොනවද? ඇමරිකානු ඩොලර්. ඕස්ට්‍රේලියානු ඩොලර්. ඒ විදිහට මුදල් ලේඛක රටකින් රටකට යද්දි වෙනස්. ඒ වගේම ඒ මුදල් ලේඛක වලට අදාළ ශ්‍රී ලංකානු වටිනාකමත් එකිනෙකට වෙනස්. ඒ කිව්වේ ඉන්දියානු රුපියල් එකක් කියන්නේ ශ්‍රී ලංකානු රුපියල් වලින් ගත්තොත් සාමාන්‍යයෙන් රුපියල් 2ක් 3ක් විතර වෙනසක් තියෙනවා. හරි ඉන්දියානු රුපියල් එකක් කියන්නේ ලංකාවේ මුදලෙන් ගත්තොත් වටිනාකම වෙනස්. එතකොට ඇමරිකානු ඩොලර් එකක් කියන්නේ ලංකාවේ මුදලේ වටිනාකමෙන් දැන් ආසන්න වශයෙන් රුපියල් 200ක් විතර වෙනවා. ඇමරිකානු ඩොලර් එකක වටිනාකම ලංකාවේ සල්ලි වලින් රුපියල් 200ක් විතර වෙනවා දැන් ආසන්න වශයෙන්. හරිද? එතකොට එක් රටක මුදල් ලේඛකයක් සහ තවත් රටක මුදල් ලේඛකයක් අතර තියෙන සම්බන්ධය අනුපාතිකද? හිතන්නකෝ ඇමරිකානු ඩොලර් හා ශ්‍රී ලංකානු රුපියල් අතර තියෙන සම්බන්ධය. අනුපාතයක්ද එතනක් තියෙන්නේ අනුපාතිකයක්ද තියෙන එක. අනුපාතිකයක්ද? ඒකත් අනුපාතිකයක්. ඇයි අනුපාතිකයක් කියන්නේ? ඉතින් එකක් තියෙන්නේ ඇමරිකානු ඩොලර් අනිත් එක තියෙන්නේ ශ්‍රී ලංකානු රුපියල්. ඒකක සමානද? ඒකක සමාන නැහැ. එතකොට ඒ රටවල් දෙක අතර තියෙන මුදල් අනුපාතය වෙනස්. ඒ කියන්නේ ඒකක වෙනස්. ඒ නිසා එතන තියෙන්නේ මුදල් අතර යම් අනුපාතිකයක්. ඒ වලට අපි කියනවා විනිමය අනුපාතික කියලා. මොකක්ද? විනිමය අනුපාතික. මුදල් අතර තියෙන අනුපාතික විනිමය අනුපාතික කියලා අපි හඳුන්වනවා. ඒ අනුව දැන් සමහර කට්ටිය දැකලා ඇති ටීවී එකේ නිවුස් වල අන්තිමට දානවා විනිමය. අද දින විනිමය අනුපාතය. ඒක දිනෙන් දිනට වෙනස් වෙනවා. අද දවසේ ඇමරිකන් ඩොලර් එකක වටිනාකම රුපියල් 200ක් වුණාට හෙට දවසේ වෙනකොට ඕක සමහරක් විට පොඩ්ඩක් අඩුවීමක් හෝ සමහරක් විට වැඩිවීමක් වෙන්න පුළුවන්. හැමදාම එකම ගාන වෙන්නේ නැහැ. දිනෙන් දිනට වෙනස් වෙනවා. දිනෙන් දිනට විනිමය අනුපාතික වෙනස් වෙනවා. හරිද? ඇයි වෙනස් වෙන්නේ කියන එක අපිට ඒලෙවල් පන්ති වලට යද්දී ඔයගොල්ලෝ ඉගෙන ගන්න පුළුවන් වෙයි. දැනට අපිට දන්නේ නැහැ මොකක් හින්දාද ඒව වෙනස් වෙලා තියෙන්නේ. මොකක් හින්දාද ඒව අඩු වැඩි වෙන්නේ. ඒක වෙනම කතාවක්. තව ලොකු පන්ති වලට යද්දී ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඉවේවා. හරිද? මට කියලා දෙන්න අවශ්‍ය උනේ අනුපාතික කියන්නේ මොකද්ද කියන එක ගැන විතරයි. හරි ඔයගොල්ලෝ අච්චුපොත පොඩ්ඩක් පෙරලලා බලන්න. අච්චුපොතේ එක්තරා වගුවක් තියෙනවා පිටු අංක 119. අච්චුපොතේ 119 පිටුව පෙරලන්නකෝ. අච්චුපොතේ 119 පිටුව. ඒක දකිද්දී ඔයගලන්ට තව පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්. එතකොට මම මේ අන්තිමටම කිව්ව දේ. පිටු අංක 119 පෙරලන්නකෝ. ඒකේ පිටුවේ ඉහළම තියෙනවා එක්තරා දිනක මොකක් හරි දවසක් විදේශ මුදල් ඒකකයක වටිනාකම පිළිබඳ ශ්‍රී ලංකානු රුපියල් වලින් ආසන්නම පූර්ණ සංඛ්‍යාවට ප්‍රකාශ කර ඇති විනිමය අනුපාතික වගුවක් ඔන්න පහත දැක්වෙනවා. මුලින්ම තියෙනවා ඇමරිකන් එක්සත් ජනපද ඩොලර් එකක්. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් එකක් ශ්‍රී ලංකානු රුපියල් වලින් කීයද? 131යි කියලා. ඒ ඇවිල්ලා ඒ එදාට අදාළ. අද නම් ගාන වෙනස්. අද ගානත් 131 නෙවෙයි. හරිද? එන්න ඒක වෙනස් වෙලා තියෙනවා. ස්ටාලින් පවුන් එකක්. ඒක මහා බ්‍රිතාන්‍ය කියන එංගලන්තේ පාවිච්චි කරන මුදල් එක. ඒක 217ක් වෙලා. දැන් ඒකත් අද දවස් වෙනකොට වෙනස් වෙලා තියෙනවා. ඊළඟට යූරෝ එකක්. හරි යුරෝපේ කියලා තියෙනවානේ මහද්වීපයක්. ඒගොල්ලන්ගේ ඒ මහද්වීපේ තියෙන රටවල් ටිකක් එකතු වෙලා පාවිච්චි කරන මුදල් ඒකකය තමයි යූරෝ කියන්නේ. හරි ඊළඟට ජපාන් යෙන් 100ක මිල රුපියල් 125යි. බහරේන් වල ඩිනාර් එකක් රුපියල් 346යි. ඒ ඇවිල්ලා මේ පෙන්නලා තියෙන මුදල් ඒකක වලට අදාළ ශ්‍රී ලංකානු වටිනාකම කොච්චරද කියන්නේ. අන්න විනිමය අනුපාතික වගුවක් දීලා තියෙනවා. ඒතර එකක් තියෙන්නේ විදේශ මුදල් ඒකකයක් අනික තියෙන්නේ ශ්‍රී ලංකානු රුපියල් ඒකකය. ඒකක වෙනස්. හැබැයි සංඛ්‍යා සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා මේවා අපි හඳුනනවා මොනවා කියලාද? අනුපාතික කියලා. මොකක් කියලාද? අනුපාතික කියලා. හරි. එහෙනම් අනුමාත්‍රකාව අනුපාතික යාළුවෝ පළවෙනි තරුව මෙන්න මෙහෙම ලියාගමු. වෙනස් ඒකක වලින් යුතු වෙනස් ඒකක වලින් යුතු වෙනස් ඒකක වලින් යුතු වෙනස් ඒකක වලින් යුතු වෙනස් ඒකක වලින් යුතු
ප්‍රමාණයන් අතර වෙනස් ඒකක වලින් යුත් ප්‍රමාණයන් අතර ඇති සංඛ්‍යාත්මක සම්බන්ධය අනුපාතික ලෙස දැක්විය හැකිය. 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 හරි, මෙසේජ් කෙනෙක් ඉන්නවා නම් ආපහු ලියා ගන්න. වෙනස් ඒකක වලින් යුතු ප්‍රමාණයන් කිහිපයක් අතර වෙනස් ඒකක වලින් යුත් ප්‍රමාණයන් කිහිපයක් අතර වෙනස් ඒකක වලින් යුත් ප්‍රමාණයන් කිහිපයක් අතර වෙනස් ඒකක වලින් යුත් ප්‍රමාණයන් කිහිපයක් අතර ඇති සංඛ්‍යා සම්බන්ධය අනුපාතික ලෙස දැක්විය හැකිය. අනුපාතික ලෙස දැක්විය හැකිය. හරිද? ඔන්න එහෙමනම් අනුපාතික හැඳින්වීම කරා. හරි, පොඩි උදාහරණයක් ගමු අනුපාතිකයේ අඩතු. හරි, අනුපාතිකයේ අඩතු පොඩි උදාහරණයක් ගමු. මෙන්න මෙහෙම. මෙහෙම ලියා ගන්නකො. කේක් සෑදීමට ලියා ගන්නකො. කේක් සෑදීමට පිටි කිලෝග්‍රෑම් එකකට පිටි කිලෝග්‍රෑම් එකකට බිත්තර 8ක් කේක් සෑදීමට පිටි කිලෝග්‍රෑම් එකකට බිත්තර 8ක් යොදා ගනු ලබයි නම්
යොදා ගන්න ලබයි නම් පිටි කිලෝ 3කට බිත්තර 8ක් යොදා ගන්න ලබයි නම් පිටි කිලෝ 3කට යොදාගත යුතු පිටි කිලෝ 3කට පිටි කිලෝ 1කට බිත්තර 8ක් නම් පිටි කිලෝ 3කට යොදාගත යුතු පිටි කිලෝ 3කට යොදාගත යුතු පිටි කිලෝ 3කට යොදාගත යුතු බිත්තර ගණන පිටි කිලෝ 3කට යොදාගත යුතු බිත්තර ගණන සොයන්න. හොඳයි. මොකද කියන්නේ? පිටි කිලෝග්‍රෑම් එකකට අවශ්‍ය බිත්තර ගණන සමානයි 8යි. එහෙනම් පිටි කිලෝග්‍රෑම් 3කට අවශ්‍ය බිත්තර ගන්න. කිලෝ එකකට බිත්තර 8ක් නම් කිලෝ 3කට අවශ්‍ය බිත්තර ගණන හොයන්න මොකක්ද කරන්න ඕනේ? ඉතින් එකකට 8ක් නම් 3කට බලන්න ඒ වගේ 3 ගුණයක්. ඒ කියන්නේ ළමයි බිත්තර කීයක් ඕනේ කියන එකද? බිත්තර 24ක් ඕනේ කියන එක. බිත්තර කොච්චරක් ඕනේද එහෙමනම්? බිත්තර 24ක් ඕනේ කියන එක. පැහැදිලි නේද? හරි. හදාගමු පිළිවෙලකට මම හදලා තියෙනවා වගේ. මම හදලා තියෙන විදිහට හදාගන්න. හරි. ඊළඟ උදාහරණය ලියාගමු මෙහෙම. රෙදි මීටර 3ක මිල රුපියල් 375කි. රෙදි මීටර 3ක මිල රුපියල් 375කි. රෙදි මීටර 3ක මිල රුපියල් 375කි. රෙදි මීටර 3ක මිල. රෙදි මීටර 3ක මිල රුපියල් 375කි. රෙදි මීටර 3ක මිල රුපියල් 375කි. රෙදි මීටර 7ක මිල රෙදි මීටර 7ක මිල රෙදි මීටර 7ක මිල රෙදි මීටර 7ක මිල සොයන්න. රෙදි මීටර 7ක මිල සොයන්න. රෙදි මීටර 3ක මිල රුපියල් 375කි. රෙදි මීටර 7ක මිල සොයන්න. බලමු මේ කාරණේ මොකක්ද මේ කියන්නේ කියලා. අපිට කියන්නේ රෙදි මීටර 3ක මිල දීලා තියෙනවා. හැබැයි අහන්නේ 7ක මිල. එහෙමනම් රෙදි මීටර 3ක මිල රුපියල් 375යි.
හැබැයි අපේ ප්‍රශ්නේ තමයි රෙදි මීටර 7ක මිල. හැබැයි ළමයි අපිට එකපාර 7ක මිල හොයාගන්න ක්‍රමයක් නැහැ. එකපාරම 7ක මිල හොයාගන්න බෑ. අපි ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? රෙදි මීටර 1ක මිල හොයාගන්න ඕනේ. එහෙනම් මුලින්ම අපි හොයමු රෙදි මීටර 1ක මිල. ළමයි රෙදි මීටර 1ක මිල හොයන විදිය ගැන අදහසක් දෙන්නකො බලන්න. අපි මොකද කරන්න ඕනේ? 1ක මිල හොයාගන්න. ඔව්. රෙදි මීටර 3ක මිල 375 නම් රෙදි මීටර 7ක මිල. එහෙනම් රෙදි මීටර 3ක මිල දන්නවා නම් අපි ඉස්සෙල්ලා හොයාගමු රෙදි මීටර 1ක මිල. එහෙනම් 1ක මිල හොයන්න මොකද කරන්න ඕනේ? 375 අපි බෙදමු 3ෙන්. ඒ අනුව රෙදි මීටර 1ක මිලයේදී අපිට කොච්චරක්ද? රුපියල් 125ක් කියලා. මෙන්න එනවා ළමයි රෙදි මීටර 1ක මිල. එහෙනම් දැන් අපිට බැරිද රෙදි මීටර 7ක මිල හොයාගන්න? දැක නේද? මුලින්ම 1ක මිල හොයාගන්න. ඊට පස්සේ ගොඩක මිල හොයාගන්න පුළුවන්. එහෙනම් රෙදි මීටර 7ක මිල හොයාගන්න මොකද්ද කරන්න ඕනේ? එකක වටිනාකම දන්නවනේ 125යි කියලා. එහෙනම් 7ක වටිනාකම හොයන්නේ 125 ගුණ කරන්න ඕනේ ළමයි කීයෙන්ද? අන්න 7. 125 ගුණ කරන්න ඕනේ ළමයි අන්න 7. එහෙනම් 4 5 35යි 3ක් ඉතිරි 4ක් 2 14යි 3යි 17යි එකක් ඉතිරි 4ක් 1 7යි අර ඉතිරි එකයි 8ක් කියලා. එහෙනම් කොච්චරක්ද රෙදි මීටර 7ක වටිනාකම? රුපියල් 875ක් වේවි. රුපියල් 875ක් වේවි. ඔන්න රෙදි මීටර 7ක මිල හොයන විදිහ. 1ක මිල හොයාගත්තා. ඒ අනුව 7ක මිල හොයාගත්තා. හරි මම කිව්වේ රෙදි මීටර 3ක මිල 375ක් නම් රෙදි මීටර 7ක මිල සොයන්න කියලා. ඒකයි විනති ප්‍රශ්නේ. රෙදි මීටර 3ක මිල 375ක් නම් රෙදි මීටර 7ක මිල සොයන්න කියන එක. හරි. හරි. එකක් දාගමු මම බලන්න. ක්‍රමයේ පිළිවෙල. හරි. තුන්වෙනි උදාහරණය මෙහෙම ලියාගමු. අඹගෙඩි 7ක මිල අඹගෙඩි 7ක මිල අඹගෙඩි 7ක මිල ඔව් අඹගෙඩි 7ක මිල ඊළඟ උදාහරණේ අඹගෙඩි 7ක මිල රුපියල් 350ක් නම් අඹගෙඩි 7ක මිල රුපියල් 350ක් නම් අඹගෙඩි 3ක මිල සොයන්න. අඹගෙඩි 3ක මිල සොයන්න. අඹගෙඩි 3ක මිල සොයන්න. අඹගෙඩි 7ක මිල රුපියල් 350ක් නම් අඹගෙඩි 7ක මිල රුපියල් 350ක් නම් අඹගෙඩි 3ක මිල සොයන්න. අඹගෙඩි 3ක මිල සොයන්න. අඹගෙඩි 3ක මිල සොයන්න. හරි. අපි බලමු ඒකෙන් මොකද්ද මේ කියන්නේ කියලා. ඒකේ අදහස මොකද්ද කියලා බලමු. අඹගෙඩි පිළිබඳ ප්‍රශ්නයක් මේ. අපිට දීලා තියෙනවා අඹගෙඩි 7ක මිල. අඹගෙඩි 7ක මිල දීලා තියෙනවා. අඹගෙඩි 7ක මිල ඇවිල්ලා සමාන වෙනවලු රුපියල් 350ට. එහෙනම් අපි මුලින්ම හොයාගමු අඹගෙඩි 1ක මිල. ළමයි මොකද කරන්න ඕනේ අඹගෙඩි 1ක මිල හොයාගන්න නම් 7ක මිල තමයි දීලා තියෙන්නේ. 1ක මිල හොයාගන්න නම් එහෙනම් 350 ඔව් බෙදන්න ඕනේ 7ට. එහෙනම් කාටද පුළුවන් ටිකක් ගාලා හිතෙන් බෙදාගන්න? 357න් බෙදුවොත් හොඳයි. සිතුමි කියනවා අපිට ඔව්. ඉමන්නේ කියනවටක් ගාලා රුපියල් 50යි කියලා. අඹගෙඩි 1ක මිල එහෙමනම් රුපියල් ඔව්. දෙව්දුණු හරි. වෙනකොට ඇස් හොඳයි විසාර හරි. ඔනිති හරිද ටක් ගාලා කිව්ව රුපියල් 50යි කියලා. මේ එන්නේ අඹගෙඩි 1ක මිල. එහෙනම් ළමයි අපිට හොයාගන්න බැරිද
අඹ ගෙඩි 3ක මිල. මොකද කරන්න ඕනේ අඹ ගෙඩි 3ක මිල හොයාගන්න. ඉතින් අනේ අපි දන්නව නම් එකක මිල කොච්චරක්ද කියලා. අපිට බැරිද අඹ ගෙඩි 3ක මිල හොයාගන්න. එහෙනම් එකක මිල 50 නම් 3ක මිල හොයන්න 50 3. එහෙමනම් කොච්චරක්ද? රුපියල් 150. එහෙනම් අඹ ගෙඩි 3ක මිල වෙන්නේ කොච්චරක්ද? රුපියල් 150. පැහැදිලිද කට්ටියට? ඔන්න අඹ ගෙඩි එකක මිල හොයාගෙන ඒ අනුව 3ක මිල. හරි. තීර්ෂ වැඩේ පැහැදිලි. දෙනොලි හරිද වැඩේ එහෙමනම්? හරි. ඒකත් දාගමු එහෙමනම් බලන්න. ඊළඟ එක ඔයගලන්ට දෙන්නම් තනිව කරන්න. සබන් කැට හරි ඊළඟ එක බලමු. සබන් කැට 7ක මිල රුපියල් 280ක් නම් සබන් කැට 7ක මිල 280ක් නම් සබන් කැට 7ක මිල රුපියල් 280ක් නම් සබන් කැට දුසිමක මිල සබන් කැට 7ක මිල රුපියල් 280ක් නම් සබන් කැට දුසිමක මිල සබන් කැට දුසිමක මිල ගණනය කරන්න. දුසිමක මිල ගණනය කරන්න. සබන් කැට දුසිමක මිල ගණනය කරන්න. දැන් කට්ටිය කල්පනා කරනවා මොකද්ද මෙයා මේ කිව්ව දුසිම කියන්නේ කියලා. එහෙමද? ළමයි දුසිම කියන්නේ කොච්චරද? හොඳයි. මනුක ඩෑස් දන්නව වැඩේ. රනුෂ් වැඩේ දන්නවා. ආරිත දන්නවා. හොඳයි. සඳුරු දන්නවා. ගංගුලි දන්නවා. දුල්මි වැඩේ දන්නවා. හොඳයි. හොඳයි. ඔක්කොමලා වගේ කියන උත්තර හරි. රාජපක්ෂ දන්නවා. හොඳයි. හොඳයි. ප්‍රවීණ්‍ය දන්නවා වැඩේ. හරි. මෙලොකු පෙරේරාත් යසස්මි ඔක්කොමලා දන්නවා. හරි. එහෙනම් දුසිමක් කියන්නේ කොච්චරද? 12 කියන එක. ඔව්. දැන් මම හදපු විදියටම හදන්න. මම හදපු විදියටම හදන්න. ඉස්සෙල්ලා එකක හොයාගන්න. ඊට පස්සේ දුසිමක හොයාගන්න. හරි මම කරපු විදියටම කරන්න. තීර්ෂ හරි. තෙවිඳු හරි. හොඳයි. එක්කෙනෙක් උත්තරයක් අරගෙන තියෙනවා. බලමු එයාගේ උත්තරේද හරි කියලා. හොඳයි. ඕන්න මුලින්ම තමාලි උත්තරයක් අරගෙන තියෙනවා. සබන් කැට 7ක මිල 280ක් නම් සබන් කැට දුසිමක මිල සොයන්න. හොඳයි. සිනජිත් උත්තරයක් අරන් තියෙනවා. තමාලිගේ උත්තරේ නෙවෙයි හැබැයි සිනජි අරන් තියෙනවා. හොඳයි. ජයසුන්දර වැඩේ අරගෙන තියෙනවා. 3 දෙනෙක් ඉවරයි. වගන්ති ලියලා ලස්සනට වැඩේ කරෙන්න ඕනේ හැබැයි. හොඳේ ඕනවට එපාවට කරන්න බෑ. උත්තරේ වැදගත් නෑ මට. හදන විදිය පැහැදිලිව පෙන්නන්න. හොඳයි. ඔකේ බෝලිත් වැඩේ කරලා තියෙනවා. 4ක් ඉවරයි. ගඟුලිත් හරි. 5 දෙනෙක් ඉවරයි. හරි දෙව්දුණු හරි වැඩේ. සංජ උත්තරයක් අරගෙන තියෙනවා. මට හිතෙන්නේ ඒක වැරදි වගේ. හොඳයි. බිනෝලි උත්තරයක් අරගෙන ඒක වැරදි වගේ. උෂීර වැරදි වගේ. උෂීර වැරදි වගේ. හොඳයි. තෙවිඳු හරි වගේ. හොඳයි ලිසාරා. සඳරු ඒක වැරදි වගේ.
හොඳයි මම කරන්නම්කෝ එහෙමනම් බලන්න ඔයගලන්ගේ උත්තරේද හරි කියලා බලන්න. මේකේ දීලා තිබේ සබන් කැට 7ක මිල 280ක් කියලා. එහෙනම් අපිට දීලා තිබ්බා සබන් කැට 7ක මිල. සබන් කැට 7ක මිල ඇවිල්ලා රුපියල් 280ක් කියලා. එහෙනම් මුලින්ම අපිට හොයාගන්න පුළුවන් සබන් කැට 1ක මිල. එහෙනම් සබන් කැට 1ක මිල හොයාගන්න 280 අපි බෙදන්න වෙනවා 7. ඒ අනුව ගොඩක් කට්ටිය දාලා තිබ්බා පිළිතුර එකක රුපියල් 40ක් කියලා. හරි කැට එකක මිල 40ක් කියන එක ඔක්කොම අල්ල ලියලා තිබ්බා. අහන්නේ මොකක්ද? සබන් කැට දුසිමක්. ඒ කියන්නේ කැට 12ක්. එහෙනම් කැට 12ක මිල බලන්න නම් මොකද කරන්න ඕනේ? 40 ගුණ කරන්න ඕනේ 12. ඒ වුණාට අපේ කට්ටිය කරලා තිබේ කෙලින්ම 280 12න් ගුණ කරලා තිබ්බා. ඒක තමයි 2000 ගණන් උත්තරත් ඇවිල්ලා තිබ්බේ සමහරක් කට්ටියට. එහෙනම් 40 12න් ගුණ කරොත් අපිට එවි කියලාද රුපියල් 480ක් කියලා. දැන් ගුණ කරන්න දන්නේ නැති පිරිස බලා ගන්න කොහොමද 12න් ගුණ කරන්නේ කියලා. මම ඒකත් පෙන්නන්නම් ගුණ කරගන්නේ කොහොමද කියලා. ගොඩක් කට්ටිය ගුණ කිරීම වැරදි. දෙවරක් බිංදුව බිංදුවයි දෙවරක් අතර 8යි. එකකින් ගුණ කිරීම එකවරක් බිංදුව බිංදුවයි එක කෙලින් මෙතනට. මෙතන හිස්තනක් තියන්න ඕනේ. එකවරක් අතර 4යි. එහෙනම් අපේ කට්ටිය දැන් අපි එකතු කරගත්තොත් කීයද එහෙමනම් 480ක් කියලා. හරි නේද? ඔන්න ගුණ කරන්න ඕන විදිහත් මම පෙන්නුවා අඩුපාඩුවක් තියෙනවා නම් හරි ගස්ස ගන්න. හරි හිතා ගන්න මෙහෙම ලියා ගන්න. ඇමරිකා එක්සත් ජනපදයේ ලියා ගන්න. ඇමරිකා එක්සත් ජනපදයේ ඊළඟ උදාහරණ ගැටලුව ඇමරිකා එක්සත් ජනපදයේ සේවය කරන 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 අමල්ගේ මාසික වැටුප අමල්ගේ මාසික වැටුප අමල්ගේ මාසික වැටුප ඇමරිකානු ඩොලර් ඇමරිකානු ඩොලර් ඇමරිකානු ඩොලර් 2500කි ඇමරිකානු ඩොලර් 2500කි ඇමරිකානු ඩොලර් 2500කි ඇමරිකානු ඩොලර් 2500කි ඔහුගේ වැටුප ඇමරිකානු ඩොලර් 2500කි ඔහුගේ වැටුප ශ්‍රී ලංකානු රුපියල් ඔහුගේ වැටුප ශ්‍රී ලංකානු රුපියල් කොපමණ වේද
ඔහුගේ වැටුප ශ්‍රී ලංකානු රුපියල් කොපමණ වේද? ඔහුගේ වැටුප ශ්‍රී ලංකානු රුපියල් කොපමණ වේද? ශ්‍රී ලංකානු රුපියල් කොපමණ වේද? ශ්‍රී ලංකානු රුපියල් කොපමණ වේද? හරි. ආපහු අහගන්න මිස් වෙච්ච කට්ටිය හරි වෙන වැඩ නවත්තලා හොඳින් අහගෙන ඉන්න. ආපහු අහගන්න. මම කිව්වේ ඇමරිකාවේ වාසය කරන ඇමරිකාවේ සේවය කරන අමල්ගේ මාසික වැටුප ඇමරිකානු ඩොලර් 2500කි. ඇමරිකානු ඩොලර් 2500කි. ඔහුගේ වැටුප ශ්‍රී ලංකානු රුපියල් කොපමණ වේද? වරහන් ඇතුලේ දාගන්න. හරි. ඔක්කොමල්ලා වරහන් ඇතුලේ දාගන්න. මෙන්න මෙහෙම තොරතුරක්. වරහනක් අරින්න. ඒක ඇතුලේ දාගන්න මෙහෙම. ඇමරිකානු තොරතුරක් දාගන්න. ඇමරිකානු ඩොලර් එකක් සමානයි. ඇමරිකන් ඩොලර් එකක් සමානයි. ඇමරිකන් ඩොලර් එකක් සමානයි. ඇමරිකානු ඩොලර් එකක් සමානයි. ඇමරිකානු ඩොලර් එකක් සමානයි. ඇමරිකානු ඩොලර් එකක් සමානයි. ඇමරිකානු ඩොලර් එකක් සමානයි. ශ්‍රී ලංකානු රුපියල් 180යි. ඇමරිකන් ඩොලර් එකක් සමානයි. ශ්‍රී ලංකානු රුපියල් 180යි. ඇමරිකන් ඩොලර් එකක් සමානයි. ශ්‍රී ලංකානු රුපියල් 180යි. හොඳයි. ඔය ගාන මම කරන්න වරහන් වහන්න. ඔය ගාන මම කරලා පෙන්නන්නම් මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ලොකු දෙයක් නෙවෙයි. පොඩි කාරණයක් ආපහු අපෙන් අහනවා අමල් කියන පුද්ගලයා ඇමරිකාවේ සේවය කරනවලු. ඔහුගේ මාසික වැටුප ඇමරිකානු ඩොලර් වලින් 2500ක් වෙනවලු. එහෙමනම් අපෙන් අහනවා එයාගේ වැටුප ශ්‍රී ලංකානු රුපියල් වලින් කොච්චරක්ද කියලා. එයාගේ වැටුප ශ්‍රී ලංකානු රුපියල් කොච්චරක් වේවිද කියලායි ප්‍රශ්නේ අහන්නේ. ශ්‍රී ලංකානු රුපියල් කොච්චරක් වේවිද කියලායි ප්‍රශ්නේ අහන්නේ. එහෙනම් මුලින්ම කිව්වොත් හරිද? ශ්‍රී ලංකා ඇමරිකන් ඩොලර් එකක්. ඇමරිකානු ඩොලර් එකක් සමානයි රුපියල් වලින් 180යි. ඒකනේ අපිට වරහන් ඇතුලේ කියලා තිබ්බ තොරතුර. ඇමරිකන් ඩොලර් එකක වටිනාකම රුපියල් 180යි. අහන්නේ අර එක වැටුප ඇමරිකානු ඩොලර් 2500යි. එහෙනම් ඇමරිකන් ඩොලර් 2500ක වටිනාකම කියන්නේ
ඇමරිකානු ඩොලර් 2500ක වටිනාකම කියන්නේ එහෙමනම් කට්ටිය මොකද හිතන්නේ? ඩොලර් එකක් ඇවිල්ලා රුපියල් 180ක් නම් ඩොලර් 2500ක මිල හොයාගන්න වටිනාකම හොයාගන්න මොකක්ද කරන්න ඕනේ? එක ඩොලර් එකක් කියන්නේ 180ක් නම් ඩොලර් 2500ක මිල හොයන්න මොකද කරන්න ඕනේ? එකක වටිනාකම දන්නවනේ. එකක වටිනාකම 180. එහෙනම් 2500ක වටිනාකම හොයන්න මොකද කරන්න ඕනේ? අන්න හරි. විසරට වැඩේ තේරුණා. මොකක්ද කරන්න ඕනේ? 180 ගුණ වෙන්න ඕනේ කීයෙන්ද? අන්න හරි. එහෙනම් 2500. එහෙනම් ඕක තමයි අපේ ළමයි බරපතල කාරණේ මම හිතන්නේ අපේ කට්ටියට කරගන්න අමාරු වැඩි. 2500 කොහොමද 180ෙන් ගුණ කරන්න කියන එක මම කෙටි විදියක් කියලා දෙන්නම්. මීට කලිනුත් මම මේ විදිය කියලා දුන්නා. මුලින්ම මේ මෙතන බිංදු දෙකක් තියෙනවනේ. මෙතන බිංදු එකක් තියෙනවනේ. ඔය බිංදු ටික අමතක කරන්න. මෙතන බිංදු දෙකයි මෙතන බිංදුවයි අමතක කරන්න. එතකොට ඉතුරු වෙන්නේ 18. මෙතනින් ඉතුරු වෙන්නේ 25. එහෙනම් 18 25න් ගුණ කරන්න. 18 25න් ගුණ කරන්න. ඕක ගුණ කරන්න අමාරු නෑනේ. 8 වරක් 5 40යි බිංදුව දානවා 4ක් ඉතිරි. 5 1 5යි අර ඉතිරි 4යි 9යි. දෙවරකට 16යි 16න් 6 දානවා එකක් ඉතිරි. දෙවරක් 1 2යි අර ඉතිරි 1යි අන්න 3යි. එහෙමනම් ඔන්න අපිට එනවා කීයක්ද? ඕක ගුණ කරාට පස්සේ 450. හැබැයි ඕක නෙවෙයි උත්තරේ. ඕක ගත්තේ 18යි 25යි විතරක් වැඩි කරලානේ. දැන් අපි මොකද කරන්න ඕනේ? අර අමතක කරාන බිංදු 3ක්. ඒ බිංදු 3 අපිට දාන්න. අන්න උත්තරේ එවි එතකොට රුපියල් කොච්චරක්ද කියන එක සම්පූර්ණයි. එහෙනම් බලන්න අනුකි මොකක්ද ඔයා වරද්දගෙන තියෙන්නේ කියලා. එහෙනම් උත්තරේ වෙන්නේ මොකක්ද? 4,50,000ක් ඒවි. 4,50,000ක්. හොඳයි. ගොඩක් කට්ටිය පිළිතුරු දාලා දුල්බි බලන්න මොකක්ද අඩුපාඩුව වෙලා තියෙන්නේ කියලා. විසර බලන්න මොකද උනේ බිංදු ටිකට කියලා. හරි. 4,50,000යි එනම් ඔහුගේ වැටුප ශ්‍රී ලංකානු රුපියල් වලින්. ශ්‍රී ලංකානු රුපියල් වලින් 4,50,000ක වැටුපක් එයා එහි ඉඳගෙන ගන්න. එහි හැබැයි ඩොලර් 2,500ක් තමයි වෙන්නේ. බලන්න අඩුපාඩුව උනේ මොකක්ද? මුලින්ම බිංදු ටික අමතක කරා 18 වරක් 25 වැඩි කරගත්තා 450ක් එනවා. අමතක කරපු බිංදු තුන අන්තිමට දැම්මා. එච්චරයි. හදපු විදිය ගුණ කරපු විදිය දාගන්න අපේ කට්ටිය. එතනනේ අමාරු වැඩේ වෙලා ඇත්තේ. එතන තමයි කට්ටියට අමාරු වැඩේ වෙලා ඇත්තේ. හරි. මෙහෙම ලියන්න බලන්න එහෙමනම්. එංගලන්තයේ ආනයනය කරනවා කියන්නේ පිට රට ඉඳලා ලංකාවට බඩු ගේන එකට. හරිද? එංගලන්තයෙන් ආනයනය කරන දැන් ගාන ලියා ගන්න ඕනේ වෙන වැඩ නවත්තලා. එංගලන්තයෙන් ආනයනය කරන එක්තරා විදුලි උපකරණයක එක්තරා විදුලි උපකරණයක මිල ස්ටර්ලින් පවුන්ඩ්
ස්ටර්ලින් පවුන්ඩ්. ස්ටර්ලින් පවුන්ඩ් 1500කි. 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 එම විදුලි උපකරණයේ වටිනාකම ශ්‍රී ලංකානු රුපියල් කොපමණද? ශ්‍රී ලංකානු රුපියල් කොපමණද? එම විදුලි උපකරණයේ වටිනාකම ශ්‍රී ලංකානු රුපියල් කොපමණද? ශ්‍රී ලංකානු රුපියල් කොපමණද? වරහන් ඇතුලේ දාන්න. ස්ටර්ලින් පවුන්ඩ් එකක් සමානයි ශ්‍රී ලංකානු රුපියල් ශ්‍රී ලංකානු රුපියල් 250යි. ස්ටර්ලින් පවුන්ඩ් එකක් සමානයි ශ්‍රී ලංකානු රුපියල් 250යි. වරහන් වහන්න. ස්ටර්ලින් පවුන්ඩ් එකක් සමානයි ශ්‍රී ලංකානු රුපියල් 250යි. හරි. දැන් උත්සාහ කරන්න බලන්න, කලබලයක් නැහැ. ඉස්සෙල්ල ගානක් හොඳට බලලා කල්පනාවෙන් කරන්න බලන්න. හරි. මම හදන්නම් එහෙමනම්. හොඳයි. ගොඩක් උත්තර එකිනෙකට වෙනස් වූ උත්තර ඇවිල්ලා තියෙනවා. බලමු කවුද හරි උත්තරේ කියලා. අපිට දීලා තිබ්බේ ස්ටර්ලින් පවුන්ඩ් වලින් ස්ටර්ලින් පවුන්ඩ් එකක් කියලා මම දුන්නා රුපියල් 250 කියලා. ස්ටර්ලින් පවුන්ඩ් එකක වටිනාකම සමානයිලු ශ්‍රී ලංකානු රුපියල් 250යි. ස්ටර්ලින් පවුන්ඩ් එකක වටිනාකම ශ්‍රී ලංකානු රුපියල් 250යි කියලා කියනවා. එහෙමනම් ස්ටර්ලින් පවුන්ඩ් 2500ක් නෑ. මම කීයද කිව්වේ? ස්ටර්ලින් පවුන්ඩ් කීයද උපකරණයේ වටිනාකම කියලා කිව්වේ? ස්ටර්ලින් පවුන්ඩ් 1500 කියලා කිව්වා. හරි. එහෙනම් ස්ටර්ලින් පවුන්ඩ් 1500ක උපකරණයක්. ඒකේ වටිනාකම බැලුවොත්
එහෙමනම් මොකක්ද වෙන්න ඕනේ? එකක වටිනාකම 250ක් නම් එහෙමනම් අනේ අපිට බලන්න ඕනේ 1500ක වටිනාකම. එහෙනම් මං කලිනුත් කිව්ව විදියට බිඳු ටික අමතක කරන්න. මෙතන 25 මෙතන 15. එහෙනම් 25 15 ගුණ කරන් ඉන්නේ. පසරපා 25යි දෙකක් ඉතිරි පසරා දෙක 10යි 2යි 12යි. එක රපා 5යි එක රා දෙක 2යි. ඒ අනුව අපිට එනවලු ළමයි කොච්චරද? 375ක්. අමතක කරපු බිඳු 3 දාන්න. එහෙමනම් ඔන්න ඔය කියන භාණ්ඩයේ වටිනාකම ඇත්තටම ශ්‍රී ලංකානු රුපියල් කොච්චරක්ද? 3,75,000යි. හොඳයි. එවපු කට්ටිය පිළිතුර හරි ගිහිලා තියෙනවා. හොඳයි. දිනුලි මොකද අත්තේ හරිද? හරි. ගොඩක් කට්ටිය වැඩේ සාර්ථකයි. හොඳයි. මුලංගි හරි. දුල්මි හරි වල තියෙන උත්තර. ගුණ කරන්න ගිහිල්ලා තමයි අපේ කට්ටිය උත්තරේ වරද්දගෙන තිබ්බේ. මිනුකඩයස් හරිද වැඩි? 3,75,000ක් එනවා එහෙමනම්. 3,75,000ක් එනවා එහෙමනම්. හරි. තමයි වැඩි හරි. ඔන්න අද දවසේ අවසන් වුණා අපේ අනුපාතය යටතේ කරන්න තිබ්බ කාරණා ටික. අනුපාතික දක්වාම ඔන්න අපි අවසන් කරා. ඔයගලන්ට පොඩි වැඩක් තියෙනවා කරන්න ගෙදරදී. 22ට අදාළව 21.2 අභ්‍යාස මාලාවක් තියෙනවා අවසන් කරන්න ගණන් 7ක 21.3 homework 21.3 21.3 ගණන් 7ක් තියෙනවා ඒ ටික ඔක්කොම අවසන් කළා දාන ගණන් 7යි තියෙන්නේ මේ පාඩම අනුපාතිකයට ඊළඟ දවසේ අපේ ඊළඟ වැදගත්ම පාඩමකට අපි යනවා දත්ත රැස් කිරීම සහ දත්ත නිරූපණය කියන පාඩම. දත්ත රැස් කිරීම සහ දත්ත නිරූපණය කියන පාඩම පොඩ්ඩක් දැන් බලලා තියාගන්න. ඊළඟ දවසේ අපි කවද්ද කරන්න කියන එක ටයිම් ටේබල් එක මම අද රාත්‍රියේ හෝ හෙට වෙනකොට ඔයාලගේ ගෲප් වලට දාන්නම්. ඒ නිසා ගෲප් එකේ මැසේජස් බලන්න. ආපහු ලබන සතියේ ටයිම් ටේබල් එක මොකක්ද කියලා. ගිය සතියේ ටයිම් ටේබල් එකට වඩා වෙනසක් වෙයි මේ සතියේ. හරිද? ඒ නිසා කරුණාකර දෙමෝපිය ගාව නම් ෆෝන් එක තියෙන්නේ පොඩ්ඩක් අම්මා තාත්තව දැනුවත් කරලා තියන්න. සර් මැසේජ් එකක් ඒවාවි කියන එක හදිසියෙවත් මිස් වුණොත් අපරාධයි. ඒ නිසා කරුණාකර පොඩ්ඩක් ඕගොල්ලොත් ඒක බලන්න. හරි එහෙමයි කියලා ගේම් ගහන්න ෆෝන් එක ඉල්ල ගන්නව නෙවෙයි. හරිද ළමයි? ගේම් ගහන්න ෆෝන් එක ඉල්ල ගන්න කියලා නෙවෙයි මම මේ කිව්වේ. හරිද? එහෙමයි කියලා අම්මගේ හරි තාත්තගේ හරි ෆෝන් එක ගේම් ගහන්න ඉල්ල ගන්නව නෙවෙයි. හරිද අපේ කට්ටිය? මම කිව්වේ පණිවිඩ තියනවාද කියලා බලන්න. ඒ සඳහා විතරයි. හරිද? හොඳයි. එහෙනම් අද දවසේ වැඩේ මම හිතනවා අපේ කට්ටියට පැහැදිලි වෙන්න ඇති. කරපු ගණන් ටික අවුලක් නැතුව ඇති. අඩුපාඩුවක් මොකක් හරි වුණා නම් මම රෙකෝඩින් එක දාන්නම්. අද රාත්‍රියේ හෝ හෙට රාත්‍රියේ වෙනවා. හරිද? ඒක චුට්ටක් නැවත බලන්න එහෙනම්. හරි. එහෙනම් වැඩේ අතර නතර කරන්නම්. කරුණාකර හෝම්වර්ක් ටික ඉක්මනට කරලා තියන්න. හරිද? එහෙනම් ආයිබෝවන් ඔක්කොමලටම. හරි. එහෙනම් සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න බුත්සන්නයි ඔක්කොමලට.